නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සසර දුකින් නිදහස් වීම පිණිස පවතින සද්ධර්මය ලෝකානුකම්පාවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්ව දරන්නේ මීට වසර 10කට පෙර මිය පරලොව ගිය පින්වත් නන්දසිරි වනිගරත්න පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඒ පියාණන්ගේ පින්වත් දූදරු පිරිස විසිනුයි අද දේශනාවට දායකත්වයෙන් එකතු කරන්නේ. වංගීස මහරහත් මුනිදුන්ගේ තේරගාථා අපි මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ. මේ බුද්ධ ශාසනයේ පටිභානවන්ත භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව අපේ වංගීස මහරහතන් වහන්සේ. නොයෙක් අවස්ථා මුල් කරගෙන උන්වහන්සේගේ ඒ නිර්මාණශීලී හැකියාවෙන් අර්ථවත් ගාථා උන්වහන්සේ වදාලා. අපි මේ වෙද්දී වංගීස මහරහතන් වහන්සේ වදාළ ගාථා විස්තර කරමින් දේශනා 3ක් සිදු කළා. දැන් අද මේ වංගීස මහරහතන් වහන්සේගේ ගාථා විස්තර වෙන 4 වෙනි දේශනාව. ඒ දවස්වල අපේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ 500 නමක් භික්ෂූන් වහන්සේලා සමග උපාසකවරු 700ක් සමග නොඑක් දහස් ගණන් දෙවියන්ද පිරිවරාගෙන චම්පානගරී ගග්ගරා කියන පොකුණු තේරේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණු තීරේ වැඩ ඉන්නකොට 500ක් භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නවා. 700ක උපාසක පිරිසක් බුදුරජාණන් වහන්සේගේ බණ ඇහෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒ මොහොතේ අහස් ගැබේ දෙවිවරුත් පිරීලා හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සුන්දර පැහැයෙනොත් යසසිනුත් හැමදිනාම පරදවා බබලන්ට පටන් ගත්තා. එතන ඉන්න සියලු දෙනාට වඩා මනස්කාන්තෝ බබලනවා ශාස්ත්‍රූන් වහන්සේ. තේජසින් බබලනවා ශාස්ත්‍රූන් වහන්සේ. යසසින් බබලනවා ශාස්ත්‍රූන් වහන්සේ. ওই වෙලාවේ මේ නිර්මාණශීලී හැකියා ඇති අපේ වංගීස මහරහතන් වහන්සේට අදහසක් ආවා හිතට. කාව්‍යමය අදහසක්. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි මට කරුණක් වැටහුණා. බුදුරජාණන් වහන්සේ වදාලා, වංගීසේ ඔබට ඒ කාරණේ වැටහේවා. අන්න ඒ වෙලාවේ වංගීස මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ලස්සන ගාථාවකින් ප්‍රශංසා කළා. චන්දෝ යතා විගත වලාහකේ නභේ විරෝචති වීතමලෝව භානුමා ඒවම්පි අංගේ රස ත්වං මහාමුනි අතිරෝචසී යසසා සබ්බලෝකං. වලාකුළු නැති ආකාශයේ පුන්සඳ මඩල බබලනකොට හරි ලස්සනයි. හැම බාධාවක්ම ඉවත් වෙලා හිරු මඩල බබලනකොටත් හරි ලස්සනයි. අංගේ රස මහා මුනිවරයාණෙනි, ඔබ වහන්සේත් ඒ වගේමයි. හැම දෙයක්ම අභිබවා කීර්තියෙන් බබලනවා. වලාකුළු නැති අහසේ හඳ බබලනවා වගේ. වලාකුළු නැති අහසේ හිරු බබලනවා වගේ අපගේ බුදුරජාණන් වහන්සේ බැබළුනේ. ඒ භාග්‍යතුන් වහන්සේ බඹලොවට වැඩිය කල්හි බඹලොව බඹුන් පරදවා අතිශයින්ම බබලනාසේක. බුදුරජාණෝම බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව වැඩි කල්හි
දෙව්ලොව දෙවියන් අභිභවා අතිශයින්ම බබලනාසේක. දේවාති දේව වනසේක. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය. පින්වතුනි අපි සරණ ගියේ එහෙම ශාස්ත්‍රූන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේමයි බැබළුනේ. ඒ බුදුරජාණන් වහන්සේ තේජසින් ආනුභාවයෙන් බැබලී මේ ලෝකේ වැඩ හිටියා. ඉතින් ඒ කාලේ භික්ෂූන් ඒක තමන්ගේ ඇස් දෙකින්ම දැක්කා. ඉතින් වංගීස මහරහතන් වහන්සේ එක් කාලෙක සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ওই කාලේ වෙනකොට වංගීස රහතන් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්චි අලුත. අරහත්ත්වයේ තියෙන ඒ නිරාමිස සැපය විඳ උන්වහන්සේ මෙන්න මේ විදිහේ ගාථා කිව්වා. මට ලස්සනට කවි හදන්න පුළුවන්. ඉස්සර මං ඒ ගැන මත් වෙලා හිටියේ. ඉතින් මං ගමින් ගමට නගරෙන් නගරයට ඇවිදගෙන ගියා. ඒ ගමනේදී හැම දෙයකින්ම ඈතර වුණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මට දැක ගන්නට ලැබුණා. දුකින් ඈතරට වැඩි බුදු සමිඳුන් මටත් දහම් දෙසා වදාලා. ඒ ධර්මයේ ගැන මං ගොඩාක් පැහැදුනා. ඇත්තෙන්ම අපේ යහපත පිණිසමයි මේ තුනුරුවන් අපට ලැබුණේ. මතක තියාගන්න ඒක. උන්වහන්සේ තමන් වහන්සේට තිබුණු හැකියාවල වලින් මත් වෙලා හිටපු කෙනෙක් කියනවා. ඒ වගේ මත් වෙලා ඉතින් ගමින් ගමට නගරෙන් නගරයට යමින් හිටියා කියනවා ඉබාගාතේ. අරමුණක් නැති, ඉලක්කයක් නැති, මෙලොවක් පරලොවක් නොදන්න ජීවිතයක් විදිහට උන්වහන්සේ ඇවිද ගියා. ඒ ඇවිදිමින් යද්දී එක එක්කෙනා මුණ ගැහුණා. ඒ මුණ ගැහෙන අය අතරේ ජීවිතයට යහපත සලසන අයම මුණ ගැහුන්නේ. හැබැයි උන්වහන්සේට ඒ මුණ ගැහිච්ච අය අතරේ එක දවසක් මහා කරුණික බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. පින්වතුනි මේක දුර්ලභ දෙයක්. මුණ ගැහෙන අය අතරේ බුදුරජුන් මුණ ගැසීම එය අපට ලැබී තිබේ. බලන්න මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අපිට කොච්චර අය මුණ ගැහෙනවද, කොච්චර අය ගැන අහන්න ලැබෙනවද කියලා. ඒ අය අතරේ බුදු කෙනෙක් ගැන අසන්නට ලැබීම අතිශයින්ම දුර්ලභ කරුණයි. ඒ දුර්ලභ කාරණේ මුණ ගැහුණා. තිවුණහසේ වදාරනවා ඇත්තෙන්ම අපේ යහපත පිණිසමයි මේ තුනුරුවන් අපට ලැබුණේ. තුනුරුවන් ලැබිච්ච කෙනා ඒක දැනගන්න ඕන. අපිට යහපත පිණිසමයි තෙරුවන් අපට ලැබුණේ කියලා. නැත්තම් හරියට මැණික් ගලක පය හැප්පිලාත් මැණික් ගලේ පය වැදිලාත් වගේ වගක් නැතුව යන අන්ධයෝ වගේ. අන්ධයාට මැණික් ගලේ කකුල හැප්පුණොත් එහෙම අන්ධයා මැණිකට බැන යයි. මොන කරදරයක්ද මේ පාරේ ගල් තියලා තියලා. ඇයි අන්ධයා දන්නේ තමන්ගේ කකුල හැප්පුණේ මැණිකකය කියලා. අන්ධයාට වැටහීමක් නැහැ. ඒ නිසා මේ තෙරුවන් හමුවීම කියන එක තේරුම් ගන්න ඕන හරියට. කොහොමත් මේ මනුස්ස ලෝකෙට එන මිනිස්සු වේවා මේ සසරේ යන සත්තු මැරිලා යන අය. අපි කවුරුත් සදාකාලික නැහැ. අපි ඉගෙන ගන්න මේ ශිල්පාදී අපිට හැමදාම මේ ජීවිත කතාවට උදව් කරන්නේ. ඒවා හුදෙක් අපේ ජීවිතේ ගත කිරීම උදෙසා උදව් කරන දේවල්. අපි ජීවත් වෙද්දී රස්සාවක් කරන්න අපි ඉගෙන ගන්න ටික ඕන වෙනවා. අපි ජීවත් වෙනකොට අපේ ජීවිතේ යම් සමාජ මට්ටමක් හදාගන්න ඉගෙන ගන්න දේවල් ඕමනා කරනවා. හැබැයි ඒකින් අපිට මුළු ජීවිතේම අර්ථය ඇති කරන්නේ නැහැ. හැබැයි පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ අපිට මුළු ජීවිතේම අර්ථය ඇති කරන යම් දවසක මේ සංසාර ගමනින් නිදහස් වෙනවා නම් අපි අවබෝධ කරගත යුතු දේ ඒ ධර්මය. ඒ නිසා ධර්මයට ගරු කරන්න ඕන. ධර්මයේ මුණ ගැහිච්චි මොහොත, තෙරුවන් මුණ ගැහිච්චි මොහොත මහා ලාභයක් විදියට අඳුන ගන්න ඕන. මං සම්බුදු සමිඳුන් වදාළ උතුම් වචන හොඳට අහගත්තා. ස්කන්ධ ධාතු ආයතන ගැන දැනගත්තා. මාත් බුදු සසුනේ මහාන වුණා.
කාන්තාවන් පුරුෂයන් බොහෝ දෙනෙක් බුදු සමිඳුන්ගේ අවවාදයේ පිහිටා කටයුතු කරනවා. ඇත්තෙන්ම බොහෝ දෙනෙකුගේ යහපත පිණිසයි තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ. බහුන්නං වත අත්ථාය උපජ්ජಂತಿ තථාගතා. බොහෝ දෙනාට යහපත පිණිසමයි මේ ලෝකයට බුදුරජාණන් වහන්සේලා තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. මහණෙනි එකම එක පුද්ගලයෙක් මේ ලෝකේ උපදින්නේය. බහුජන හිතාය. බොහෝ ජනයාට හිත පිණිස. බහුජන සුඛාය. බොහෝ ජනයාට සැප පිණිස. ලෝකානුකම්පාය. ලෝකයට අනුකම්පා පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස. කතමෝ ඒක පුද්ගලෝ. ඒකම එක පුද්ගලයා වනාහි කවරෙකුද? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ තමයි පින්වතුනි එකම ශාස්ත්‍රෝන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පහළ වෙන. ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි කියපු කෙනෙක් තමන් ඒ සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර සතුටු වෙන්න ඕනද මේ වහද්දී. එක එක්කෙනාට එක එක සරණවල් මුණ ගැහිලා තියෙද්දි එක එක්කෙනා එක එක ඒවා පස්සේ යද්දී අහෝ මට මෙහෙම ශාස්ත්‍රුත්වයක් හමු වුණා නේද කියලා සතුටු වෙන්න මේ කරුණ මදිද? හිත පහදව ගන්න ඕනේ. හිත පහදවගෙන බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ. නිවන් මගට බැසගත් ඒ භික්ෂු භික්ෂුණී පිරිස ඒ යමා නිවන සාක්ෂාත් කරගත්තා නම් ඔවුන්ට හිතසුව පිණිසමයි බුදු සමිඳුන් සම්බුද්ධත්වයට පත් වුණේ. මේ ලෝකේ යන්තාක රහතුන් බිහි වුණාද? මාර්ගඵලලාභීන් බිහි වුණාද? ඒ අරහත් ඒ මාර්ගඵලලාභී හැම දිනාට ඊට අවකාශ සැලසුනේ බුදුරජුන්ගේ සම්බුද්ධත්වය නිසා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වී නිවන් මඟ එලිපෙහෙලි කරගත්තේ නැත්නම්, එය මනාකොට දේශනා කරේ නැත්නම් කිසි කලෙකත් රහතුන් බිහිවන්නේ නැත. ඒ නිසා රහතන් වහන්සේලා කියන්නේ බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවෝ. රහතන් වහන්සේලා සිංහනාද කළේ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ වර්ණනා කර කර. හැබැයි රහතුන්. හැබැයි රහතුන් අඳුන ගන්න පුළුවන්. හැබැයි නිකලෙස් රහතුන් බුදුරජාණන් වහන්සේව ඉර මණ්ඩල සඳ මණ්ඩලසේ පෙන්වන්නේය. බුදුරජාණන් වහන්සේවම අනුත්තරයයි සිංහනාද කරන්නේය. තම තමන් ගැන බෙරගසා ගැනීමක් රහතුන්ට නැත. මෙතනදී හැබැයි රහතුන් අපි අඳුනගත්තේ නැත්තම් මේ තේර තේරී ගාථා කියවලා හැබැයි රහතුන්ගේ අවවාද කියවලා රහතන් වහන්සේලාව අපි අඳුනගත්තේ නැත්තම් අපි පින්වතුනි හොර රහතුන්ගේ මේ ඒ අභාග්‍ය සම්පන්න ජීවිතවල කොටස්කාරයෝ බවට පත් වෙලා අපිට මේ සංසාර ගමනේ ආයෙමත් දුකේම පටලැවෙන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ බොහෝ කාලයක් කියා දුන්නු මේ ගාථා මුල් කරගෙන හැබැයි රහතුන් අඳුනාගත යුතුයි. සුදේසිතා චක්ඛු මතා බුද්ධේනාදිච්ච බන්දුනා චත්තාරි අරිය සච්චානි අනුකම්පාය පානිනං. හිරුගොත් වංශී උපන් සදහන් අස්සැති බුදු සමිඳුන් ලෝකයාට මහත් අනුකම්පාවෙන්මයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා කළේ චතුරාර්ය සත්‍ය දේශනා කරන එක. මිනිසෙකුට අවබෝධ කළ යුතු ජීවිතයේ සැපේ පිණිස හේතු වෙන ආර්ය සත්‍යයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මොනවද ඒ ආර්ය සත්‍ය? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච්ච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං. දුක කියන්නේ ආර්ය සත්‍යයක්. දුකේ හට ගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා යාම දුක්ඛ නිරෝධයත් ආර්ය සත්‍යයක්. ඒ දුක සංසිඳවන ආර්ය ශ්‍රාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.
ඔන්න ඔය විදිහටයි ඒ ධර්මයේ ආර්ය සත්‍ය පෙන්වා දෙන්නේ. මාත් ඒ විදිහට මේ සත්‍ය දැකගත්තා, උතුම් අර්ථය ලබා ගත්තා, බුදු සසුන සම්පූර්ණ කරගත්තා. ඔය විදිහට චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ මේ මිනිස්සු අහන්න කැමති කියලා අලුත් දෙයක් කියන්න ඕනේ කියලා, අලුත් දේවල් කියන්නේ. මේ මිනිස්සු හුරතල් කරන්න ඕන කියලා අමුතු ලස්සන වචන කියන්නේ. බුදුරජාණන් වහන්සේට උවමනා කළේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. චතුරාර්ය සත්‍ය අවබෝධයේ මාවතට මේ මනුස්ස වර්ගයාව, මේ ලෝක සත්‍යාව කැඳවා ගන්න. එය පිළිසරණ වන නිසා. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් මේ බුද්ධ ශාසනය පැවිදි වෙච්චීම භික්ෂුවක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ භික්ෂුව ඇහුවේ නොඇසිය යුතු දෙයක්. වාදයට තුඩු දෙන කාරණාවක්. ඒ කාලේ වාද 10ක් තිබුණා. ඇතැම්මෝ කිව්වා මේ ලෝකයට කෙලවරක් තියෙනවා. ඇතැම්මෝ කිව්වා නැහැ මේ ලෝකයට කෙලවරක් නැහැ. කෙලවරක් තියෙනවා කියන අය කෙලවරක් නැහැ කියන අයත් එක්ක කෙලවරක් නැති වාද. වාද වලින් බැබලි හිටියා. වාද වලට එන මිනිස්සු දෙපැත්තටම විසිල් ගගහ, අප්පුඩි ගගහ ඒ වගේ සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ එහෙම මිනිස්සුන්ව චූන් කරන්න. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය අර්ථය උදෙසා සත්‍ය වදාළා. බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය දේශනාව කරනකොට මේ බුද්ධ ශාසනයේ මහාන වෙච්ච භික්ෂුවක් මේ වාදේ පටල ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං අද ආවේ ශාස්ත්‍රුන් වහන්සේ සමීපයට මේ දෙකෙන් එකක් තෝරගන්න. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ මට කියන්න ඕන ලෝකයට කෙලවරක් තියනවාද, ලෝකයට කෙලවරක් නැද්ද? ස්වාමීනි, ලෝකයට කෙලවරක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් ලෝකයට කෙලවරක් තියෙනවා කියලා. නැත්තම් ඍජුවම කියන්න පුළුවන් ලෝකයට කෙලවරක් නැහැ කියලා. ස්වාමීනි, මට අද මේ දෙකෙන් එකක් දැනගන්න ඕන. මේ දෙකෙන් එකක් මට කියා දුන්නේ නැත්තම් මං සිවුරු වරිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඒ භික්ෂුවගේ නම මාළුන්ගේ පුත්ත කියලා, තෙරුන් කෙනෙක්. ඒ භික්ෂුවගෙන් අහනවා, "ඒ මාළුන්ගේ පුත්ත, ඔහේ මගේ ළඟට පැවිදි වෙන්න එනකොට කිව්වද මට වචනයක්? ස්වාමීනි, මං ඔබ වහන්සේ ළඟ මහාන වෙන්නේ ලෝකයට කෙලවරක් තියනවාද නැද්ද කියලා දැනගන්න. එහෙම කිව්වද මට?" කියලා ඇහුවා. එතකොට අර මාළුන්ගේ පුත්ත භික්ෂුව කියනවා, "නෑ ස්වාමීනි, මං එහෙමනම් කිව්වේ නෑ" කිව්වා. "මං ඔහෙට කිව්වද මාළුන්ගේ පුත්ත ඔහේ මගේ ළඟට ඇවිල්ලා මහාන වෙනවා? මහාන වුණොත් එහෙම මං ඔහෙට ලෝකයට කෙලවරක් තියනවාද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙනවා කියලා මං ඔහෙට එහෙම පොරොන්දු වුණාද?" එතකොට මාළුන්ගේ පුත්ති භික්ෂුව කිව්වා, "ස්වාමීනි, එහෙම පොරොන්දු වෙන්නේ නැහැ." බුදුරජාණන් වහන්සේ වදාළා, "එහෙනම් හිස් පුරුෂය, මොකද්ද මේ දැන් කරන කතාව? කවරක් උදෙසා කවරෙක්වද ඔය ප්‍රතික්ෂේප කරන්නේ? මාළුන්ගේ පුත්ත, තථාගතයන් වහන්සේ ලෝකයට කෙලවරක් තිබෙන්නේය කියන කාරණයට පිළිතුරු දෙන්නේ නැත. ලෝකයට කෙලවරක් නැත්තේය කියන කාරණයටත් පිළිතුරු දෙන්නේ නැත. ඒවා බුදුරජුන් පිළිතුරු නොදුන් කරුණු ලෙස දරාගත යුතුයි." බුදුරජාණන් වහන්සේ එහෙම පිළිතුරු නොදුන්නු ප්‍රශ්න 10ක් තියෙනවා. ඒවට පිළිතුරු දීලා වැඩක් නැහැ. ඒවා වාද. වාදවල පටලැවීමේ උවමනාවක් ශාස්ත්‍රඥ වහන්සේට තිබ්බේ නැහැ. එහෙට මෙහෙට හරවන වචනවල පටලැවීමේ උවමනාවක් ශාස්ත්‍රඥ වහන්සේට තිබ්බේ නැහැ. වචනයක් එහෙට මෙහෙට හරවලා මං ඒ කියප එක දැන් කාටද තේරුනේ? එහෙම කියන ලාමක ආසාවක් ශාස්ත්‍රඥ වහන්සේට තිබ්බේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ අර්ථය තේරුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, "මාළුන්ගේ පුත්ත, ওই ප්‍රශ්නයට ශාස්ත්‍රඥ වහන්සේ උත්තර දුන්නෙත් නෑ, දෙන්නෙත් නෑ. හැබැයි ශාස්ත්‍රඥ වහන්සේ වදාලා විදිහට දරා ගන්නට දුක කියන්නේ ආර්ය සත්‍යයක්. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්, දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක්, දුක නිරුද්ධ කරන මාර්ගය ආර්ය සත්‍යයක් කියලා වදාලා කියලා මතක තියාගන්න" කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතන මාළුන්ගේ පුත්ත, ඔහේගේ ප්‍රශ්නේ මේ වගේ. ඔහේට තියෙන ප්‍රශ්නේ මේ වගේ.
මිනිස්සෙක් ඊතල පහරක් කාලා ඒ ඊතල පහරින් අසාධ්‍ය වෙලා ඥාතියෝ ටික ඔහුව ඊතලෙත් එක්කම උස්සගෙන එනවා වෛද්‍යවරයෙක් ළඟට. එතකොට වෛද්‍යවරයා මේ හිරිවට්ටන බෙහෙත් කරලා මේ ඊතලේ පරිස්සමට අභ්‍යන්තර අවයවවලට හානියක් නොවන විදිහට අභ්‍යන්තර රුධිර ගැලවුම් අඩු වෙන විදිහට පරිස්සමට ගලවන්න උත්සාහ කරනකොට මේ ඊතලේ ඇනිලා ලෙඩ ඇඳේ ඉන්න මිනිහා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිහා අර වෛද්‍යවරයාට කියනවා ඊතලයට අත තියන්න එපා. ඔය ඊතලේ ගලවන්න කලින් ඔහේ මට කියන්න ඕන. මේ ඊතලේ මොන ලෝහෙන්ද හදලා තියෙන්නේ? මේ ඊතලයට යොදලා තියෙන්නේ මොන කුරුල්ලගේ පිහාටුද? මේ ඊතලේ විස පොවලා නම් ඒ මොන විසක්ද? මේ ඊතලේ විදපු එක උස මිනිස්සෙක්ද කොට මිනිස්සෙක්ද? කළු මිනිස්සෙක්ද සුදු මිනිස්සෙක්ද? මට මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනකන් ඊතලේ ගලවන්න දෙන්නේ මං. එහෙම කියනවා. මාළුන්ගේ පුත්ත ඒ ඊතලේ යනගත්ත මිනිහා මෝඩයෙක්ද ඥානවන්තයෙක්ද? කිව්ව ස්වාමීනි ඒකා මහා මෝඩයෙක් නොවේ. ස්වාමීනි ඊතලෙන් පහර කාපු මිනිස්සයා උත්සාහවත් වෙන්න ඕන. ඒ ඊතලේ උදුරා දාන්නයි. ඒ ඊතලේ උදුරා දාලා සුවපත් වෙන්නයි. ඒක විදපු පුද්ගලයාගේ නම හොයන්න ගියොත් ඒකාගේ උස මහත හොයන්න ගියොත් ඊතලේ හදපු කම්මල හොයන්න ගියොත් ඊතලේ ලෝහය හොයන්න ගියොත් ඔහුට සිද්ධ වෙන්නේ ඒවට පිළිතුරු නොලබාම මිය යන්නයි. බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ගේ පුත් ඔහේගේ ප්‍රශ්නත් ඔය වගේ. වාදවල පටලැවෙන්න ගියොත් ජීවිතේ වාදයෙන් අවසන් වෙයි. පින්වතුනි මතක තියාගන්න මේ කාරණා. වාද කර කර අහිංසක මිනිසයව කලඹවන හිස් පුරුෂයෝ ඉන්නවා මේ වර්තමානයේ. අහුවෙන්න එපා ඒකුන්ගේ වාදවලට. අවසානයේ මුළු ජීවිතේම වාදයක් වෙයි. ජීවිතේම වාදයක් වෙයි. විශේෂයෙන් තරුණ තරුණියෝ බොල් වාදවලට අහුවෙන්න එපා. ජීවිතේම වාදයක් වෙයි. වාද කර කර අපි ඉන්න තියෙන්නේ කොච්චර චුට්ටද? මේ ඉන්න තියෙන ටික කාලේ සත්‍ය අල්ල ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ගේ පුත්ත ඒ නිසා චතුරාර්ය සත්‍ය දකින්න මහන්සි ගන්න. එයයි සැනසුම. එයයි සැනසුම. ලෝකේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ප්‍රමාණය සුවිශාලයි. කෙලවරක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටාම ටිකයි. ඒ ටික තමයි චතුරාර්ය සත්‍යය. ඒ පොඩ්ඩ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අවබෝධයේ සුවිශාලව තියෙද්දිත් ඒ පොඩි කොටස ජීවිතය අවබෝධ කරන්න උවමනා කරන ටික ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ඒකමයි මිනිස්යාට හැබෑ සැපේ පිණිස හේතු වෙන්නේ. ආන්නේ නිසා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි ලෝකේ සියල්ල අවබෝධ කරපු උත්තමයා. සියල්ල අවබෝධ කරපු උත්තමයන් වහන්සේ මේ මිනිස්යාට හැදෙන ලෙඩ රෝග වලට බෙහෙත් දන්නේ නැතුව නෙවෙයි. බුදුරජාණන් වහන්සේට ඕන නම් මේ ලෙඩේට මේ බෙහෙත නිෂ්ඨාවටම හරියනවා. මේ ලෙඩේට මේ බෙහෙත නිෂ්ඨාවටම හරියනවා කියලා බෙහෙත් කියන්න තිබුණා. හැබැයි ඒ හරසුන් බුදුරජාණන් වහන්සේ වදාලා හැම ලෙඩේටම බෙහෙත, හැම රෝගයක්ම සුවපත් වෙන බෙහෙත ධර්මය අවබෝධ කිරීම. මොකද මේ කුණු කයවල් සුවපත් කර කර කොච්චර කල් නඩත්තු කරන්නද? මේක කොහොමත් වැහැරිලා යනවා. මේක කොහොමත් ලෙඩ වෙනවා. මේක කොහොමත් කුණු වෙනවා. මේක කොහොමත් මැරිලා යනවා. හැබැයි මැරිලා යන්න කලින් ධර්මය අවබෝධ කරොත් මේ ඉරණමින් ජීවිතේ නිදහස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ චතුරාර්ය සත්‍ය තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත වංගීස මහරහතන් වහන්සේ වදාරනවා ස්වාගතං වතමියාසී මම බුද්දස්ස සන්තිකේ. මං මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණ එක ඊටාම යහපත් දෙයක්.
බුදු සමිඳුන් සමීපයෙන්ම මනා විස්තර ඇති මේ ධර්මය මන් දැනගත්තා. මාත් ඒ ධර්මය සාක්ෂාත් කළා. අභිඥාවන්ගේ පරතෙරට පත් වුණා. දිව්‍ය කනත් පිරිසුදු කරගත්තා. ත්‍රිවිද්‍යාවත් මං ලබා ගත්තා. 이르දි බලයටත් පත් වුණා. අනුන්ගේ සිත් දැනගන්නත් මං දක්ෂයෙක් වුණා. ඉතින් වංගීස මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තමයි පින්වතුනි ওই ගාථා වදාළේ. වංගීස මහරහතන් වහන්සේට පැවිද්දට පත් වුණාම උපාධ්‍යයන් වහන්සේ විදිහට මේ ගොඩාක් අනුග්‍රහ කළේ නිග්‍රෝධ කප්ප කියන මහරහතන් වහන්සේ. නිග්‍රෝධ කප්ප තෙරුන්. මේ නිග්‍රෝධ කප්ප කියන මහරහතන් වහන්සේ අග්ගාලව චේතියේදී පිරිනුවම් පා වදාලා. වංගීස මහරහතන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ අග්ගාලව චේතිය කියන විහාරයේදී පිරිනුවම් පෑවා. ඒ පිරිනුවම් පාද්දී වංගීස මහරහතන් වහන්සේට සැකයක් උපන්නා. මේ නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පෑවද එහෙම නැත්නම් අපවත් වුණාද කියලා. බලන්න මේ කතාව. උපාධ්‍යයන් වහන්සේ තමන්ගේ මේ සමීපයේ ඉන්න අන්තේවාසික භික්ෂුවට තමන්ගේ අවබෝධය ගැන කියලා නැහැ. එහෙම අල්පේච්ඡකමක්. දැන්නේ මේ මම රහතෙකි කියලා මේ YouTube නාලිකාවල කියවන්නේ. ඒ බොල් නිසා. ඇතුලේ මුකුත් නැති නිසා. බලන්න මේ එකට වාසය කරපු එක විහාරයේ ඉන්න භික්ෂුවට තමන්ට අපෝපස්ථාන කරගෙන ඉන්න ආන්තිවාසික භික්ෂුවටවත් කියලා නැන්නේ තමන්ගේ මාර්ගඵල අවබෝධය ගැන කතාවක්. උපාධ්‍යයන් වහන්සේ කාලක්‍රියා කළාම උන්වහන්සේගේ හිතේ සැකයක් උපදිනවා. අනේ මගේ මේ උපාධ්‍යයන් වහන්සේ පිරිනුවම් පෑවද එහෙම නැත්තම් උන්වහන්සේ නිකම් අපවත් වුණාද? මේ ගැන මං බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ඕන කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු විදිහ. මේ ජීවිතයේදී සියලු සංකා නැති කරන අලාමක ඥානයකින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේගෙන් මං අහන්න කැමතියි. ඒ භික්ෂුවගේ ගුණ නුවණ පැතිරලා ගිහින් තිබුණේ. නිවී ගිය සිතක් උන්වහන්සේට තිබුණා. අග්ගාලව චේතියේදී ඒ භික්ෂුව කාලක්‍රියා කළා. ඒ නිවී ගිය සිතක් තිබුණා කියන්නේ පින්වතුනි නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේ හරි නිවුණු ජීවිතයක් ගත කළා. උන්වහන්සේ ගැන ගුණරාව පැතිරලා තිබුණා. අනේ ස්වාමිනී භික්ෂුව කලුරිය කළා. එයාගේ නම නිග්‍රෝධ කප්ප. භාග්‍යතුන් වහන්සේ විසින්මයි ඒ උතුම් භික්ෂුවට ඒ නම තැබුවේ. පටන් ගත්ත වීරිය තුලමයි ඒ භික්ෂුවත් හිටියේ. ගැඹුරු ධර්මයේ දකිමින් අමා නිවන පතමින් බුදු සමිඳුන්ට වන්දනා කරමිනුයි ඒ භික්ෂුව හිටියේ. බුදුරජාණන් වහන්සේට නිතර වන්දනා කර කරයි ස්වාමීනි හිටියේ කියනවා. ශාක්‍ය මුනීන්ද්‍රයාණෙනි, සියල්ලම දකින මුනිදුනි, අපි කවුරුත් කැමති ඒ භික්ෂුව ගැන දැනගන්නට. අපේ සවන් යුග යොමු වෙලා තියෙන්නේ ඒ කරුණටයි. ඔබ වහන්සේමයි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඔබ වහන්සේමයි අනුත්තර මුනිදානන්. බුදුරජාණන් වහන්සේට වර්ණනා කර කර තමයි මේ ප්‍රශ්න අහන්නේ. සියල්ලම දකින මුනිදුනි, දෙවියන් පිරිවරාගත් සක්දිවිඳුන් වගේ ඔබ වහන්සේ අප අතර වැඩ සිටින්නේ. මහා නුවණැති මුනිදුනි, ඒ භික්ෂුව ගැන අපට කියා දෙන්න. අපේ සැකය දුරු කර දමන්ට ඒ භික්ෂුව පිරිනුවම් පෑසේක්ද? ආන් එහෙම කිව්වා. යේකේචි ගන්තා ඉද මෝහ මග්ගා. ලෝකේ මුලා වෙන මාර්ගය කියන්නේ අවිද්‍යාවට. ඒ අවිද්‍යාව පැත්තේ තියෙන සැක සහිත කෙලෙස් ගැට තථාගතයන් වහන්සේට නෑ. ඇත්තෙන්ම ලෝකේ හැම දිනාගෙම උතුම් ඇස කියලා කියන්නේ ඔබ වහන්සේටයි. බුදුරජාණන් වහන්සේ හඳුන්වන නමක්නේ උතුම් ඇස. ඊළඟට බුදුරජාණන් වහන්සේ හඳුන්වන තව නමක් සියල්ල දකින ඇස, සමන්ත චක්කු. ඇයි සමන්ත චක්කු කියන්නේ? නතස්ස අදිට්ඨ මිදත්ති කංචි
බුදුරජාණෝ මේ ලෝකේ නොදුටු කිසිවක් නැත. න අවිඥානම ජානිතබ්බං බුදුරජාණෝ මේ ලෝකේ නොදන්නා කිසිවක්ද නැත. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං මේ ලෝකේ තතු ඒ අයුරින්ම දුටු නිසා අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්ඛු තථාගතයන් වහන්සේට එනිසාය සියල්ල දකිනා ඇස කියා කියන්නේ. ලොකු වැහි වලාකුළු සැඩසුලන් වලින් ගහගෙන යනවා වගේ. හිත්වල උපදින කෙලෙස් බුදු සමිඳුන් ප්‍රහාණය නොකළා නම් මුළු ලෝකෙම වැහිලා තියෙන්නේ අඳුරින් විතරයි. එහෙම වුණා නම් කවදාවත් නුවණින් බබලන මිනිස්සු බිහි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැසුවේ හරියට ලොකු වැහි වලාකුළු හුළඟින් ගහගෙන යනවා වගේ. ලොකු වැහි වලාකුළු හුළඟින් ගහගෙන ගියාට පස්සේ වැහි අන්ධකාරයෙන් අඳුරු වෙච්ච අහස් කුසේ එළිය වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සියලු කෙලෙස් දුරු කළා. ආලෝකය උදා කරගත්තා. ඒ ආලෝකය උදා කරගන්න මඟ මේ ලෝකයට දේශනා කළා. එසේ දේශනා නොකළා නම් කවදාවත් මේ ලෝකේ නුවණින් බබලන මිනිස්සු බිහි වෙන්නේ නැහැ. නුවණ කියන එක බුද්ධ ශාසනයකින් ලැබෙන්න ඕන එකක්. නුවණ කියන එක වෙන තැනකින් ගන්න බෑ. නුවණ කියන එක ප්‍රඥාව කියන එක හැබෑ ඥානය කියන එක මේ ලෝකේ වෙන කිසි තැනකින් ගන්න බෑ. වෙන කිසි ආගමකින් ගන්න බෑ, වෙන කිසි දර්ශනයකින් ගන්න බෑ, වෙන කිසි කෙනෙකුගෙන් ගන්න බෑ. ගත හැක්කේ බුදු සසුනින් පමණි. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාලා. ප්‍රඥාව ගැන දැනගන්න කැමති කෙනෙක්, නුවණ ගැන දැනගන්න කැමති කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන ඇහුවා. කතංසු ලබති පඤ්ඤං ස්වාමීනි ප්‍රඥාව කෙසේ ලබම්ද? සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තු විචක්ඛනෝ. බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය. අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවනට කැඳවන ධර්මයේ දේශනා කොට තිබේ. සද්ධානෝ ඒ ධර්මයේ කෙරෙහි සදහැසිත උපදවාගෙන සුස්සුසා සවම්පත් යොමා ආසාවෙන් ඒ බණ ඇසිය යුත්තේය. ඒ අහන බණ අපමත්තෝ විචක්කනෝ නොපමාව මෙනෙහි කළ යුත්තේය. ලබතේ පඤ්ඤං එතකොට ප්‍රඥාව ලැබෙයි. එහෙමනම් ප්‍රඥාව කියන එක ලැබෙන්නේ ඒ පිළිවෙලට. වෙන පිළිවෙලක් නෑ. ඒ නිසා ප්‍රඥාව ලැබෙන්න නම් ශ්‍රද්ධාවෙන් බුදුබණ ඉගෙන ගන්න ඕනේ. ලෝකේ එළිය කරන්නේ ඥානවන්ත මුනිවරු විසිනුයි. බුදු සමිදානෙනි ඔබ වහන්සේ ගැනත් මට හිතෙන්නේ ඒ විදිහට. ධ්‍යාන විදර්ශනා තියෙන මුනිදුන් ළඟටයි අපිත් ආවේ. අනේ ස්වාමීනි ඒ නිග්‍රෝධ කප්ප තෙරුන් ගැන අපට කියා දෙනසේක්වා. ඒ මිහිරි හඬින් අර්ථ රස වැగిරෙනවා. ඊතා රසවත් විදිහටයි ඒ වචන එකතු වෙන්නේ. මිහිරි නාදයකින් යුක්ත ඒ ස්වරයෙන් ධර්මයේ වදාළ මැනව. හංසෙක් බෙල්ල ඔසවලා කූජනය කරනවා වගේ මිහිරි හඬින් යුක්ත ඒ ලස්සන වචන වලින් අපට කියා දෙන්න සිත් ඍජු කරගෙන අපි අහගෙන ඉන්නා. ඉපදෙන මැරෙන ලෝකයේ ඉතිරි නැතිවම නැති කරපු සියලු පාපයන් සෝදා ඉවත් කරපු බුදු සමිඳුන් ලවා තමයි මිහිරි ධර්මයේ දේශනා කරවන්නේ. පෘථග්ජන උදවිය වගේ හිතට එන දේ කිරීමක් තථාගතවරුන්ට නැහැ. උන්වහන්සේලා නුවණින් සලකලාමයි හැම දෙයක්ම කරන්නේ. ඊතා පැහැදිලි විදිහටයි සද්ධර්මයේ පවසන්නේ. ඍජු ප්‍රඥාවක් තියෙන්නේ. බුදු සමිඳුන්ගේ ගුණ සම්පත් අපි පිළිගන්නවා. අපි දෑත එක්කොට වන්දනා කරගෙන මේ කියන්නේ මහා ප්‍රඥාවන්තයාණෙනි අපට ඥානය දෙනු මැනව. අපට ඥානය දෙන්න කියලා කිව්වේ මේ මොකක් ගැනද? අර නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේ ගැන කියා දෙන්න කියනවා. අලාමක ප්‍රඥා ඇති වීරයාණන් හැම දෙයක්ම අවබෝධ කරගත් මුනිදුනි අපව මුලාවින් මුදවා ගන්නා සීක්වා.
ඒ මුලාවෙන් මුදවා ගන්න කියලා කිව්වේ නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේ ගැන දැන් අදහසක් නැහෙනේ වංගීස මහරහතන් වහන්සේට. ඒ හින්දා නියංසායෙන් දුක් විඳින කෙනෙක් මහා වැස්සට කැමති වෙනවා වගේ අපිත් ධර්මය අහන්න කැමතියි. දහම් වැසි වස්සන සේක්වා. අපගේ නිග්‍රෝධ කප්ප තෙරුන් මේ උතුම් පැවිද්ද ගත කළේ යම් අර්ථයක් ඇතුවයි. එයාගේ අර්ථය ඉෂ්ට වුණාද? උන්වහන්සේ පිරිනුවම් පෑසේක්ද නැත්නම් කෙලෙස් සහිතව අපවත් වූසේක්ද? අනේ ස්වාමීනි ඒ ගැන අපි දැනගන්න කැමතියි. ඔන්නෝම ප්‍රශ්නේ ඇහුවා. ඒ ප්‍රශ්නේ අහනකොට අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේ ගැන මේ විදිහට දේශනා කළා. අච්චෙජ්ජී තණ්හං ඉදනාම රූපේ තණ්හාය සෝතං දීඝරත්තානුසයිතං අතාරි ජාතින් මරණං අසේසං එච්ච බ්‍රවී භගවා පංච සිට්ඨෝ. නාම රූප වලින් සකස් වුණ මේ ලෝකේ බොහෝ කාලයක් මුළුල්ලේ එයා තුල තිබුණි මායාවේ සැඩපහරයි. ඒ තෘෂ්ණාව එයා නැති කරලා දැම්මා. ඉපදෙන මැරෙන ලෝකෙන් සදහටම එතෙර වුණා. ඒ කිව්වේ නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේ අරහත්ත්වය පසක් කරලා. රහතන් වහන්සේ නමක් විදිහට පිරිනුවම් පෑවා කියන එකයි ඒ කියලා දුන්නේ. නාම රූප වලින් සකස් වෙච්ච මේ ලෝකේ නාම රූප මූලික වෙලා ආයතන 6 හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන. ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නැමැති ආයතනය, දිව නැමැති ආයතනය, කය නැමැති ආයතනය සහ මනස නැමැති ආයතනය. මේ ආයතන 6 කෙනෙකුගේ ජීවිතේ හටගත්තට පස්සේ ඒ ආයතන වැඩ ආරම්භනවා. ඒ ආරම්භන වැඩේ මොකද්ද? දුක ඉපැද්දීම. මේ ආයතන වලින් උපද්දන්නේ දුක. නිෂ්පාදනය කරන්නේ දුක. ඒ ආයතන වල හිමිකාරයා, ඒ ආයතන වල උරුමකාරයා දුක කියන එක උරුම කරගන්න ඕන. ඇස කන නාසය දිවකය මනසෙන් දුක උපද්දනකොට දුක කියන නිෂ්පාදනය ඒ ආයතන 6 උරුමකාරයා උරුම කරගන්නවා. ඒක නෙවෙයි මේ ජීවිත කතන්දරේ තියෙන්නේ. ඒකමයි තියෙන්නේ. හිතට එන හිතුවිලි හින්දාත් විඳවනවා. ඇහැට පේන රූප හින්දාත් විඳවනවා. ඇහෙන සද්ද හින්දාත් විඳවනවා. කන බොන දේවල් හින්දාත් විඳවනවා. පහස හින්දාත් විඳවනවා. ලැබුණත් විඳවනවා, නොලැබුණත් විඳවනවා. පතපතා විඳවනවා. අහිමි වෙච්ච ඒවා ගැන හිත විඳවනවා. විඳවිල්ලක්මයි. නාම රූප වලින් මේ හැදිච්ච එකේ විඳවිල්ලමයි තියෙන්නේ. මායාවේ තොණ්ඩුවේ හිර වෙලා කරකැවි යන එකක්. මාළු අල්ලගන්ට මාළුවෝ එල්ලීම පිණිස බිලි වැද්දෝ බිලි කොකු දානවා. බුද්ධ දේශනාවේ තියෙනවා මේ සත්‍යයව අල්ලා ගැනීම පිණිස මායාව විසින් දමන ලද බිලි කොක්ක. එසේ බිලි කොකු 6ක් දමන ලද්දේය. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට අරමුණු. මේවා තමයි බිලි කොකු. මෙව්වට අහු වුණාට පස්සේ විඳවනවා විඳවිල්ලක්. අපි හැමදෙනාගේ ජීවිත කතන්දරවල ඕක තියෙන පින්වතුනි. ඒ තෘෂ්ණාව එයා නැති කරලා දැම්මා. හැබැයි ඇස කන නාසය දිවකය මනස ගැන යමෙකුට තියෙනවා නම් තෘෂ්ණාවක්, ඒක නැති කරපු ගමන් මාර බන්ධනේ නිදහස්. මාරයා එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉස්සරහටම ආවනේ. ඒ ආවේ මේ මෙහිම සිද්ධියක් වුණා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරන් විහෙරේ භික්ෂූන්ට බණ කියනවා එදා. බණ කියද්දි මේ බණ අහගෙන ඉන්න භික්ෂූන්ගේ හිත හොඳට එකඟ වුණා.
එකඟ වෙලා දැන් මේ බණපද තව ටිකක් මේ විදිහට කියාගෙන ගියොත් ඒ භික්ෂුන්ට අවබෝධ වෙනවා. එතකොට මාරයා බැලුවා දැන් හරි වැඩේ. මේ භික්ෂූන් ටික මගේ ග්‍රහණයෙන් මිදෙන්නයි යන්නේ. මං මෙයාලගේ හිත වෙන අතකට යොමු කරන්න ඕන. මාරයා වේශයක් ගත්තා ගොවියෙකුගේ වෙසක්. කකුල්වල මඩ තවරගත්ත, කිවිටක් අතින් අරගත්ත ගොවි මහත්තයෙක් එනවා මෙතෙන්ට. බුදුරජාන් වහන්සේ බණ කිය ඉන්න තැන භික්ෂූන්ටත් භාග්‍යතුන් වහන්සේටත් අතරට ඇවිල්ලා හිටගත්තා. දැන් ඔබ මේ රූපවාහිනියෙන් මේ දේශනාව නරඹමින් ඉන්නවා. නරඹමින් ඉද්දි පින්වතුනි ඔබට මේ දේශකයන් වහන්සේ ඔබ පේනවා. දේශකයන් වහන්සේ දිහා බලාගෙන බණ අහා ඉද්දි මේ කැමරාව අතරට වෙන කෙනෙක් ආවොත් ඔබේ අවධානය වෙනතකට යන්නේ නැද්ද? ඔබේ අවධානය කැඩෙනවා. අවධානය කැඩිච්ච ගමන් අර අහගෙන හිටපු එක අමතක වෙලා යනවා. මේක කරන්න ආවේ මාරයා ආවා මැදට. ඇවිල්ලා මාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ශ්‍රමණය මගේ හරක් ටික එහෙම මේ පැත්තෙන් ගියාද? දැන් මෙයා හිතාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ රැවටිලා කියලා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වදාලා මාරය ඔහේගේ හරක් ඔහේ බලා ගන්නවා කිව්වා. එතකොට මාරයාට මේ කතා නොකර ඉන්න බැරුව ගියා. මාරයා කිව්වා, ශ්‍රමණය ඔය ඇහැ මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරි මාරය ඇහැ උඹේ. ඔය කනත් මගේ. මාරේ කනත් උඹේ. ශ්‍රමණේ නාසයත් මගේ. මාරේ නාසයත් උඹේ. ශ්‍රමණේ ඔය දිව ඒකත් මගේ. හරි මාරේ දිවත් උඹේ. ශ්‍රමණය ඔය කයත් මගේ. මාරේ කය උඹේ. ශ්‍රමණේ හිතත් මගේ. හරි උඹ තියාගනින් කිව්වා. හිතත් නුඹේ. බුදුරජාණන් වහන්සේට මාරයා තව කියනවා, ඒ වගේමයි ශ්‍රමණය ඔය ඇස කන නාසය දිවකය මනස යම් කෙනෙක් මම මගේ මට අයිති කියලා කියනවාද උන්දලාත් මගේ. හරි මාරය උන්දලාත් නුඹේ. හැබැයි මාරය දැන් නුඹ කියන්න ඕන. යමෙක් ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නොවේ කියලා නුවණින් අවබෝධ කරගෙන නිදහස් වුණොත් ඒ අය ශ්‍රමණය ඒ අයට නම් මට මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ බලන්න යලි භික්ෂුන්ව දහමේම පිහිටවපු හැටි. මාරයත් එක්ක කතා කරලා අවසන් වෙනකොට භික්ෂුන්ට යලි සිහි උපන්නා. ඒ දේශනාව අවසානයේ භික්ෂුන් සියලු දෙනා කෙලෙස් නැසුවා. ඉතින් මේ මාරයාගේ ග්‍රහණයෙන් තෘෂ්ණාව දුරු කරපු කෙනා නිදහස්. ඉපදින මරණ ලෝකයෙන් ඔහු සදහටම ඈතර වෙනවා. නිග්‍රෝධ කප්ප කියන තෙරුන් වහන්සේ එහෙම අරහත්ත්වේ පසක් කළා. හරි සතුටු හිතුණා වංගීස මහරහතන් වහන්සේට මේ වචනේ ඇහුවට පස්සේ. උත්තම ඉසිවරයාණෙනි, ඔබ වහන්සේගේ වචන ඇහුවට පස්සේ මං පැහැදී ගියා. භාග්‍යතුන් වහන්සේගෙන් මං අහපු දෙයක් කවදාවත් හිස්සුනේ නෑ. උතුම් බ්‍රාහ්මණයන් වහන්සේ මාව රැවැට්ටුවේ නෑ. ඒ භික්ෂුවත් කියන දේ ඒ විදිහටම කරන බුදු සමිඳුන්ගේ ශ්‍රාවකෙක්. නුවණ යොදවලාමයි මාරයාගේ මායාකාරී දැල කඩලා බිඳලා දැම්මේ. නිග්‍රෝධ කප්ප තෙරුන්ගේ හැම සුලමුලක්ම භාග්‍යතුන් වහන්සේ දැකගත්තා. ඇත්තෙන්ම ඊතර වෙන්න අතිශයින් දුෂ්කර වූ මේ මාර විජිතෙන් කප්ප තෙරුන් ඊතර වුණා. නරෝත්තමයාණෙනි, දේවාති දේව වූ ඔබ වහන්සේට මං වන්දනා කරනවා. මහා හස්තිරාජෙක් වගේ ඉන්න බුදු සමිඳුන්ගේ අනුජාත පුත්‍රයෙක් වූ, ලයෙහි උපන් පුත්‍රයෙක් වූ, මහා වීරියවන්තයෙක් වූ නිග්‍රෝධ කප්ප කියන උතුම් හස්තියාටත් මං වන්දනා කරනවා කියලා අපේ වංගීස මහරහතන් වහන්සේ වන්දනා කළා. වංගීස මහරහතන් වහන්සේගේ මේ ගාථාව තමයි තේරතේරී ගාථා පුත් වහන්සේගේ තේර ගාථා කාණ්ඩේ අවසාන ගාථාව 1291 වෙනි ගාථාව. මේ වැඩසටහන් මාලාවේ පින්වතුනි
අපි මේ වෙනකොට ඒ ගාථා සියල්ල රහතන් වහන්සේලා වදාළ ඒ නිකලෙස් සිතින් වදාළ උදාර ගාථා 1291ක් අපි ඉගෙන ගත්තා. අද මේ අවසන් වුණේ වංගීස මහරහත් මුනිදුන්ගේ ගාථා. ඒ වංගීස මහරහතන් වහන්සේට ඒ වගේම වංගීස මහරහතන් වහන්සේගේ උපාද්‍ය වූ නිග්‍රෝධ කප්ප මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වංගීස මහරහතන් වහන්සේ, නිග්‍රෝධ කප්ප මහරහතන් වහන්සේ ආදී ඒ සැබෑම රහතන් වහන්සේලා නිවී සැනසුන්න නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වසර 10කට පෙර මේ පරලෝයන්ට යෙදුනා වූ නන්දසිරි වනිගරත්න පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පසුගිය අප්‍රේල් මාසයේ මිය පරලෝයන්ට යෙදුණු ඩොනල්ඩ් වනිගරත්න බාප්පාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් සුවිනීතා වනිගසේකර මෑණියන්ට, මාග්‍රට් ජයවර්ධන සහ කරුණාවතී යන අත්තම්මාලාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තේමිය, තේනුක, තේජන, ආරාධ්‍යා, නිසලි, යුවේන්, ෂණුප යන ඒ දූල පුතාලට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් රැස් කළා වූ සියලු පින්වල ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූල පුතාලා බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින හැම දිනාට ඊතා ඉක්මනින් නිදුක් නිරෝග සුව සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද දවසේ දායකත්වයන් එකතු කරන ඒ මිය පරලෝයන්ට යෙදුණු නන්දසිරි වනිගරත්න පියාණන්ගේ පින්වන්ත දූදරු පිරිසට ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාට පින් අනුමෝදනා වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් සුපින්නත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ රැකී රක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පින්වතුන් හැම දෙනාට නිදුක් නිරෝග සුවයෙන් යුක්තව සුවසේ පින් පුරාගෙන සුවසේ ගුණ දහම් දියුණු කරගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.